ඔයාලට මතක ඇති අපි අද තාපදායක ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියන දෙවර්ගයේම සාකච්ඡා කරලා තියෙනවා. යම් කිසි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට තාපය පිට වෙනවා නම් ඒවට අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා. යම් කිසි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට තාපය අවශෝෂණය කරනවා නම් ඒවට අපි කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා. ඒතර අපි ওই දෙක හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. දැන් මෙන්න මේ කරන්න යන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මයයි හයිඩ්‍රොක්ලෝරික් කියන අම්ලයයි ප්‍රතික්‍රියා කරනකොට ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට තාපය පිට වෙනවා. තාපය පිට වෙනවා කියන්නේ ඒ ප්‍රතික්‍රියාව සිදු වෙන පද්ධතිය උෂ්ණත්වය ඉහළ යනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාවේදී කොච්චර තාප ප්‍රමාණයක් පිට වුණාද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාවේදී කොච්චර තාප විපර්යාසයක්, තාප වෙනසක්, කොච්චර තාපයක් පිට වුණාද කියන එක තමයි මෙන්න මේ පරීක්ෂණය හොයන්න යන්නේ. හොඳට මතක තියාගන්න භාගයේදී ගොඩාක් වාරවල වල මේ ප්‍රැක්ටිකල් විභාගයට ඇවිල්ලා තියෙනවා. හේතුව මේ ප්‍රැක්ටිකල් එකෙන් ගාණක්කුත් එනවා. ඒ හින්දා මේ ගාණක් එක්කම හරි ගාණක් එක්කම හරි ගාණක් එක්කම අපිට හදන්න වෙන අවස්ථාවක්. ඒ නිසා මේක හරිම වැදගත් වෙන තැනක්. හරි වැදගත් වෙන තැනක්. අපි මේක අධ්‍යයනය කරමු. මේමයි වැඩි මේ බලන්න. හරි හරි නේද? අපි මෙහෙම කරන්නේ මේ වැඩි මේ බලන්න. මෙන්න මේ වගේ මේ ප්‍රැක්ටිකල් එකක් මේ වගේ ප්ලාස්ටයිරීන් වලින් හදපු පොලිස්ටයිරීන් වලින් හදපු කියන්නේ B4 වලින් හදපු කෝපයක් ගන්නවා. දැන් විද්‍යාගාරේ තියෙනවා. මේ පොලිස්ටයිරීන් වලින් හදපු කෝපයට දානවා අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 50 ඝන සෙන්ටිමීටර් 50කුයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ඝන සෙන්ටිමීටර් 50කුයි ඉස්සෙල්ලාම මැන ගන්නවා. හරි මේ කුඩා බීකර දෙකක් ගමු. කුඩා බීකර දෙකක් අරගෙන මේ කුඩා බීකර දෙකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 50කුයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ඝන සෙන්ටිමීටර් 50කුයි මැන ගන්නවා. මැනගෙන මේවායේ උෂ්ණත්වය තේරෙනව මැන ගන්නවා. මේකේ උෂ්ණත්වය තේරෙනව මැන ගන්නවා. උෂ්ණත්වය තේරෙනව මැනගෙන පොලිස්ටයිරීන් කෝප්පයට මේ දෙන්න දානවා. හරිද? දාලා මෙන්න මේ වීදුරු පුරේ හොඳට කලත්තනවා. කලත්තනකොට මෙන්න මේ උෂ්ණත්වමානයේ පාඨාංකය වැඩි වෙනවා. උෂ්ණත්වමානයේ පාඨාංකය ටික ටික වැඩි වෙනවා. මේ වැදගත් කාරණයක් මම ඔයාලට කියන්න යනවා. දැන් මේ සැරේ විභාගයේ ඒ ලකුණ දුන්නේ නැහැ මේ කතාවත් කියලා තිබුණේ නැත්තම්. මොකද්ද? මේ ප්‍රතික්‍රියා දෙන්න කලවම් කරනකොට මිශ්‍ර කරන පස්සේ දෙන්න ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියා කරනකොට මේ පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේ පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච උෂ්ණත්වය තමයි පැනගන්න ඕන. හරිද? එතනදී දරුවනේ විභාගයේදී ලිව්වොත්ෙම මේ ප්‍රතික්‍රියාවේදී උෂ්ණත්වය ඉහළ යනවා. ඒ ඉහළගේ උෂ්ණත්වය දැනගන්නවයි කියලා ලිව්වොත් වැරදි. ලකුණු දුන්නේ නැහැ. මේ සැරේ දුන්නෙත් නැහැ. හරිද? මේකේ දැනගන්න ඕන මේ දෙන්නා ප්‍රතික්‍රියා කරන පස්සේ අවපත් වෙන අවසාන උෂ්ණත්වය දැනගන්න ඕන. අන්නේ අවසාන කියන වචනේ දාන්නම ඕන. ඒ කියන්නේ මේ දෙන්නා ප්‍රතික්‍රියා කරනකොට තාපය පිට වෙනවනේ. තාපේ පිට වෙනකොට මේ උෂ්ණත්වමානයේ පාඨාංගය වැඩි වෙනවා. උෂ්ණත්වමානයේ පාඨාංගය වැඩි වෙලා ඇවිල්ලා
අවසානයේ පත්තර උෂ්ණත්වය තමයි මැනගන්න ඕනේ. අවසාන උෂ්ණත්වය මැනගන්න ඕනේ. තේරුණාද? උෂ්ණත්වය මැනගන්න ඕනේ කිව්වොත් වැරදි. හරිද? දැන් එතකොට අපි බලන්න. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? මේ දෙන්නා මිශ්‍ර කරලා මේ උෂ්ණත්වමානයේ පාඨාංක වැඩි වෙනවනේ. ඒ වැඩි වෙලා ගිහිල්ලා අවසානයේ පත්තර උෂ්ණත්වය මැනගන්න ඕනේ. අවසාන උෂ්ණත්වය මැනගන්න ඕනේ. එතකොට අපි මේ පරීක්ෂණයෙන් හොයන්න යන්නේ ඒ උෂ්ණත්වයේ වැඩි වෙන්න. අවසාන උෂ්ණත්වයේ දක්වා වැඩි වෙන්න කොච්චර තාපයක් මේ ප්‍රතික්‍රියාවේදී පිට වුණාද තේරුම් ගන්න ආපහු මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්ලෝරික් දෙන්න මිශ්‍ර කරාම දරුවනේ ඒ ප්‍රතික්‍රියාවේදී උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රොක්ලෝරික් කියන දෙන්න ප්‍රතික්‍රියා කිරීම නිසා. මේ දෙන්න ප්‍රතික්‍රියා කරනකොට තාපය පිට වුණා. එහෙනම් මේ උෂ්ණත්වයේ ප්‍රමාණය වැඩි වෙන්න කොච්චර තාප ප්‍රමාණයක් මේ ප්‍රතික්‍රියාවේදී පිට වුණාද කියන එක තමයි මේ පරීක්ෂණයෙන් හොයන්නේ. හරිද? එතකොට අපිට මේකේ තාපය මනින්න බෑ මේ උෂ්ණත්වමානය. කොච්චර තාපයක් පිට වුණාද කියලා මනින්න බෑ. උෂ්ණත්වමානය මනින්න පුළුවන් පත් වෙන අවසාන උෂ්ණත්වයේ පමණයි. එතකොට පත් වෙන අවසාන උෂ්ණත්වයේ මේ පරීක්ෂණයෙන් හොයාගත්තට පස්සේ ඒ උෂ්ණත්වයේ වැඩි වෙන්න කොච්චර තාපයක් පිට වුණාද කියලා හොයන්න වෙනම සමීකරණයක් තියෙනවා. ඒ තමයි Q සමානයි mc theta කියන සමීකරණය. හරිද? ආයෙත් තේරුම් ගන්න. උෂ්ණත්වමානයෙන් දරුවනේ මැරෙන්නේ ඒ පද්ධතිය පත්වන අවසාන උෂ්ණත්වය. ඒ උෂ්ණත්වයේ වැඩි වෙන්න කොච්චර තාපයක් පිට වුණාද කියලා හොයන්නේ මෙන්න මේ සමීකරණය. Q සමානයි mc theta සමීකරණය. තේරුණාද නැද්ද? තේරුණා. හරි. එතකොට උෂ්ණත්වමානයෙන් මැරෙන්නේ පද්ධතිය පත්වන අවසාන උෂ්ණත්වය. ඒ උෂ්ණත්වයේ වැඩි වෙන්න හේතු වුණේ ප්‍රතික්‍රියාවේදී පිටවෙච්ච තාපය. එහෙනම් පරීක්ෂණයෙන් හොයන්නේ පත්වන අවසාන උෂ්ණත්වය. ඒ උෂ්ණත්වය වැඩි වෙන්න කොච්චර තාපයක් පිට වුණාද කියලා හොයන්නේ මොකෙන්ද? Q සමානයි mc theta කියන සමීකරණය. මේක භෞතික විද්‍යාවේ ඊළඟ පාඩම් වලදී ඔයාලට එන තාපයේ පාඩමේදී හමුවන සමීකරණයක්. එතකොට දරුවනේ Q කියන්නේ මෙතන Q කියලා කියන්නේ තාප ප්‍රමාණය. ඒ ප්‍රතික්‍රියාවේදී පිටවෙච්ච තාප ප්‍රමාණය. ඒක මනින්නේ ජූල් වලින්. එතකොට M කියන්නේ මේ ප්‍රතික්‍රියකවල ස්කන්ධය. ඒක මැනෙන්න ඕන කිලෝග්‍රෑම් වලින්. හරි? C කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. මේක වල මොන ගැහිලා නැහැ. යම් කිසි ද්‍රව්‍යයක් ගත්තම ඒ ද්‍රව්‍යයේ තියෙනවා විශිෂ්ට තාපධාරිතාවය. ස්පෙસિෆික් හීට් කැපැසිටි කියලා කියන්නේ. ඒක මනින්නේ කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් වලින්. එක එක ද්‍රව්‍ය වල විශිෂ්ට තාපධාරිතාවය විද්‍යාත්මක ගණනය කරලා තියෙනවා. ජලයේ මෙච්චරයි, භූතල වල මෙච්චරයි, පොල් තල වල මෙච්චරයි, යකඩ වල මෙච්චරයි ගණනය කරලා තියෙනවා. මෙන්න මේ θීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්වය නෙවෙයි උෂ්ණත්ව වෙනස. ඒක අපිට සෙල්සියස් අංශ වලින් දැම්මත් කමක් නැහැ, කෙල්වින් වලින් දැම්මත් කමක් නැහැ. කිසි වෙනසක් නැහැ. එතකොට මෙන්න මේ සමීකරණයෙන් පුළුවන් අපිට මේ ප්‍රතික්‍රියාවේදී පිට වූ තාප ප්‍රමාණය ගණනය කරන්න. මේ ප්‍රතික්‍රියාවේදී කොච්චර තාප ප්‍රමාණයක් පිට වුණාද කියලා හොයන්නේ මෙන්න මේ Q සමානයි mc theta කියන සමීකරණය. Q සමානයි mc theta කියන සමීකරණය තමයි මේ ප්‍රතික්‍රියාවේදී පිට වූ තාප ප්‍රමාණය හොයාගන්න. හරි ක්ලියර්. අපි ගිය සතියේ ක්‍රමයේ ලිව්වා නේද? ක්‍රමයේ ලිව්වා නේද? හරි. එහෙනම් ලියන්න නිරීක්ෂණ හා ගණනය කිරීම. නිරීක්ෂණ හා ගණනය කිරීම.
ලිවද ඒ ටික? ලියන්න නිරීක්ෂණ හා ගණනය කිරීම. මේ පරීක්ෂණයේ නිරීක්ෂණයි ගණනය කිරීම ලියන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ हाइड्रोक्लोरिक अम्ल सोडियम हाइड्रोक्साइड सह हाइड्रोक्लोरिक अम्ल मिश्र कल विट उष्णत्वे इहलयයි उष्णत्वे इहलयයි එහිදී පත්වන අවසාන උෂ්ණත්වය උෂ්ණත්වමානයෙන් දැනගනි. උෂ්ණත්වමානයෙන් දැනගනි. මෙම උෂ්ණත්ව ඉහළ දැමීමට हेतु ताप पिट वූ ताप प्रमाणය මෙම උෂ්ණත්වය ඉහළ දැමීමට පිට වූ තාප ප්‍රමාණය පහත සමීකරණයෙන් ගණනය කළ හැකිය. පහත සමීකරණයෙන් ගණනය කළ හැකිය. දැන් ලියා ගන්න පුළුවන් සමීකරණය q සමානයි mc θ කියලා දාලා මේ ටික ලියා ගන්න. Q කියන්නේ මෙච්චරයි, Q කියන්නේ තාප ප්‍රමාණය, මේ ප්‍රතික්‍රියාවේදී පිට වූ තාප ප්‍රමාණය, M කියන්නේ මිශ්‍රණ ස්කන්ධය, C කියන්නේ විශේෂ තාප ධාරිතාවය, θ කියන්නේ උෂ්ණත්වයේ නෙවෙයි උෂ්ණත්ව වෙනස. හරි? ලියා ගන්න. लिवद
ලියාගත්තද? ඔව් සර්. හරි. එතකොට අපිට ඉදිරියේදී Q සමානයි MCD සමීකරණේ ගණන් හදන්න තියෙන තාප් පාඩමේදී අපි දැනට මේ රසායන විද්‍යාවේ පරීක්ෂණයට ඕනින් ඉඳලා මේක පාවිච්චි කරන්නේ. නැත්නම් මේක භෞතික විද්‍යා සමීකරණයක් ඉදිරි පාඩම්වලදී අපිට උණ ගහනවා. හරි? right. දැන් අහගන්න. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී පිටවෙච්ච තාප ප්‍රමාණය තමයි අපි හොයන්න ඕන. Q තමයි හොයන්න ඕන. Q හොයන්න නම් අපි මිශ්‍රණයේ ස්කන්ධ දැනගන්න ඕන. මිශ්‍රණයේ විශිෂ්ටාබ්දාරිතාව දැනගන්න ඕන. මිශ්‍රණයේ උෂ්ණත්ව වෙනස අඳුර ගන්න ඕන. දැන් මම කියන්න අර කරපු පරීක්ෂණයෙන් අපිට ලැබුණේ m ද c ද θ ද. දැන් මැනගත්තේ අපි m ද c ද θ ද? θ. අපි මැනගත්තේ θ. ඒ කියන්නේ අපි මැනගත්තේ උෂ්ණත්ව වෙනස. මේ ප්‍රතික්‍රියාවේදී ඇතිවෙච්ච උෂ්ණත්ව වෙනස තමයි මැනගත්තේ. ඒ කියන්නේ අපි මැනගත්තා මුලින් තිබුණු උෂ්ණත්වය මැනගත්තානේ. පත් වෙන අවසාන උෂ්ණත්වය මැනගත්තානේ. ඒ දෙකෙන් පුළුවන් උෂ්ණත්ව වෙනස හොයාගන්න. හරි? මුලින් තිබෙච්ච උෂ්ණත්වය අපි දන්නවා. අවසානයේ පත් වෙන උෂ්ණත්වය දන්නවා. ඒ දෙකේ වෙනසෙන් ලැබෙන උෂ්ණත්ව වෙනස. එහෙනම් දැන් අපිට මේකේ Q හොයන්න නම් පිටවෙච්ච තාප ප්‍රමාණය හොයන්න නම් මිශ්‍රණයේ ස්කන්ධ දැනගන්න ඕන. මිශ්‍රණයේ විශිෂ්ට තාපදායකතාවය දැනගන්න ඕන. පැහැදිලිද? හරි. හරි. මෙන්න මේ දෙකම හොයාගන්න ඕන. හරි. මිශ්‍රණයේ ස්කන්ධයයි මිශ්‍රණයේ විශිෂ්ට තාපදායකතාවය හොයාගන්න ඕන. හරි. දැන් මෙහෙමයි වැඩි අහන්න. දැන් මෙයා අපි දන්නවා. පරීක්ෂණේ හොයාගෙන තියෙන්නේ. දැන් හොඳට තේරුම් ගන්න. හරි. මිශ්‍රණයේ ස්කන්ධය හොයාගන්නේ මෙන්න මෙහෙම. දැන් මට කියන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් කීයක් ගත්තද? කොහොමද නේ? 50යි. ඔව්. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ඝන සෙන්ටිමීටර් කීයක් ගත්තද? 50යි. එහෙනම් දැන් මට කියන්න මිශ්‍රණයේ පරිමාව කීයද? ස්කන්ධයේ පරිමාව කීයද? सेंटीमीटर सी है ඝන සෙන්ටිමීටර් 100යි. අපි දන්නේ පරිමාව දන්නේ ස්කන්ධ දන්නේ නැහැ. පරිමාව තමයි දන්නේ ස්කන්ධ දන්නේ නැහැ. ඒ හින්දා මේ මිශ්‍රණයේ ස්කන්ධය හොයාගන්න අපි උපකල්පනයක් ගේනවා. මොකද උපකල්පනයක් කියන්නේ? උපකල්පනයක් කියන්නේ ඒක එහෙම නෙමෙයි. හැබැයි එහෙමයි කියලා හිතාගෙන අපි ගණන් තේරුණා නේ? දැන් උදාහරණයක් ගන්නකො. මම ක්‍රීඩකෙක් ඔලිම්පික් තරගයක මීටර් 100 දුවනවා. ක්‍රීඩකෙක් ඔලිම්පික් තරගයක මීටර් 100 දුවනකොට ඒ ක්‍රීඩකයාට හුලඟෙන් පොඩි හරි බාධා හුලඟ පොඩ්ඩක් හරි මේ පැත්තට හැමුවොත් ඒක බාධාවක්. يعني වේගයට බාධාවක්. හරි? නමුත් අපි යාගේ වේගය ගණනය කරනකොට කියනවා සුලඟෙන් ඇති වෙන බාධාවක් නැtei උපකල්පනය කරලා වේගය ප්‍රකාශ කරනවා. ඇත්තටම වේගයේ බාධාවක් උන්නේ නැද්ද? උනා. නමුත් අපි ඒක නොසලකා හැරලා නැහැ කියලා උපකල්පනය කරලා වැඩේ කරගෙන යනවා. ඒ වගේ වැඩක්. මේ බලන්න දැන් අපි කරන්නේ එහෙමයි. මෙන්න මේ මිශ්‍රණයේ ස්කන්ධය හොයාගන්න අපි උපකල්පනයක් කරනවා. මොකක්ද උපකල්පනය? මේ මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා උපකල්පනය කරනවා. මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා අපි උපකල්පනයක් කරනවා. ඇත්තටම සමානයිද? නෑ. නෑ සමාන නෑ. ඇත්තටම සමාන නෑ. නමුත් අපි උපකල්පනය කරනවා
මේ මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා උපකල්පනය කරගෙන අපි ගාන හදාගෙන යනවා. හරි. එතකොට දැන් මේක බලන්න. එතකොට ජලයේ ඝනත්වය කොච්චරද? ජලයේ ඝනත්වය කොච්චරද? ඝන සෙන්ටිමීටර ඔව්. ඝන මීටරයට කිලෝග්‍රෑම් නම් 1000යි. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් නම් කීයද? එකයි. ඝන සෙන්ටිමීටර ග්‍රෑම් වලින් නම් එකයි. දැන් අපි මේ පරිමාවක් තියෙන ඝන සෙන්ටිමීටර වලින්නේ. එහෙනම් මේකෙන් අපි ගමු. එහෙනම් දැන් බලන්න. දැන් ජලයේ ඝනත්වය එහෙම බලන්න. ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් එකයි. හරි ඝන සෙන්ටිමීටර ග්‍රෑම් එකයි. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් එකක පරිමාවක ඝන සෙන්ටිමීටර් එකක පරිමාවක ස්කන්ධය කීයද? ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් එකයි කියන්නේ ඝන සෙන්ටිමීටරයක පරිමාවක ස්කන්ධේ ග්‍රෑම් කීයද? Gram meter. ග්‍රෑම් එකයි. එහෙනම් මෙතන අපි ඝන සෙන්ටිමීටර කීයක් ගත්තද? ඝන සෙන්ටිමීටර 100යි. එහෙනම් එම නිසා ඝන සෙන්ටිමීටර 100ක පරිමාව කියන්නේ ඝන සෙන්ටිමීටර 100 පරිමාවක ස්කන්ධය කියන්නේ මේ වගේ කිව්නේ නේද? මේක මොනවද කියන්නේ? 100. එක ගුණ කිරීම 100. එහෙනම් කීයද ග්‍රෑම් කීයද ග්‍රෑම්? ග්‍රෑම්. එහෙනම් මේ මිශ්‍රණයේ ස්කන්ධයේ ග්‍රෑම් කීයද? ග්‍රෑම් 100. ග්‍රෑම් 100යි. ග්‍රෑම් 100යි. දැන් m හරි නේද? m හරි නේද? Hari. හරි. ඊට හරිනේ කොහොමද? ඒ උෂ්ණත්වය නිසා හොයාගන්න පරීක්ෂණේ. දැන් ප්‍රශ්නේ මොකක්ද? විශිෂ්ට තාපදාරිතාවය. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 50කුයි හයිඩ්‍රොක්ලෝරින් 50කුයි කලවම් කරපු මිශ්‍රණයක විශිෂ්ට තාපදාරිතාව විද්‍යාඥයෝ හොයලා ජලය හොයලා තියෙනවා, භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල්, යකඩ ඒ වගේ හොයලා තියෙනවා. හැබැයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 50කුයි හයිඩ්‍රොක්ලෝරින් 50කුයි කලවම් කරපුවම හැදෙන මිශ්‍රණයේ විශිෂ්ට තාපදාරිතාව විද්‍යාඥයෝ දන්නේ කියලා නේද? එහෙනම් අපිට දැන් C හොයා ගන්නත් උපකල්පනයක් කරන්න වෙනවා. එතනදී අපි උපකල්පනය කරනවා මේ මිශ්‍රණයේ විශිෂ්ටාපදාරිතාවය ජලයේ විශිෂ්ටාපදාරිතාවයට සමානයි කියන. හරි? අපි ඉස්සරහට මේක ලියලා ඉතින් මෙතෙන් යන්න. ලියන්න බහනේ. ලියන්න. මෙම ගණනය සඳහා මිශ්‍රණයේ ස්කන්ධය සොයාගත යුතුය. මේ සඳහා මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයයි උපකල්පනය කර පහත ආකාරයට මිශ්‍රණයේ ස්කන්ධය සොයාගනි.
පහත ආකාරයට මිශ්‍රණයේ ස්කන්ධය සොයාගනි. පහත ආකාරයට මිශ්‍රණයේ ස්කන්ධය සොයාගනි. හරි මේ ටික ලියාගන්න. ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1යි. හරි ඒක සමානයි මිශ්‍රණයේ ඝනත්වයට. මිශ්‍රණයේ ඝනත්වයට. හරි එම නිසා මිශ්‍රණයේ ඝන සෙන්ටිමීටරයක පරිමාවක ස්කන්ධය ග්‍රෑම් 1යි. ඝන සෙන්ටිමීටර් 100ක පරිමාවක ස්කන්ධය 1 ගුණ කිරීම 100යි ග්‍රෑම් 100යි. මේක ලියන්න. හරි මේ කියපු කතාව පැහැදිලි නේද? දැන් මිශ්‍රණයේ ස්කන්ධයන් හොයාගන්න ඕනේ ඉඳලා උපකල්පනයක් කරා මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියනවා. ඒතර ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1යි. එහෙනම් මිශ්‍රණයේ ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1යි. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර එකක පරිමාවක් ග්‍රෑම් 1යි. එහෙනම් මිශ්‍රණයේ ඝන සෙන්ටිමීටරයක පරිමාවක ස්කන්ධය ග්‍රෑම් 1යි. ඝන සෙන්ටිමීටර 100ක පරිමාවක ස්කන්ධය කියන්නේ 1 ගුණ කිරීම 100 ග්‍රෑම් 100යි. එහෙනම් මේ උපකල්පනයට අනුව මිශ්‍රණයේ m ස්කන්ධය තියෙනවා කොච්චරද? ග්‍රෑම් 100ක්. ග්‍රෑම් 100ක්. වැඩි පැහැදිලිද? ඔව් සර්. හරි. දැන් මේක හරි. දැන් මේකත් හරි මේකත් හරි. දැන් මෙයාට අපි හොයන්න ඕනේ කිව්නේ හොයන්න ඕනේ. මේ ප්‍රතික්‍රියාවේ පිළිවෙල තාපේ හොයන්න ඕනේ. එහෙනම් අපි මේ මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවය හොයාගන්න ඕනේ. එතනදිත් අපි උපකල්පනයක් කරනවා මොකද්ද? මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවය ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට සමානයි කියනවා. උතර මතක තියාගන්න ජලයේ විශිෂ්ට තාපධාරිතාවය. හරි ජලයේ විශිෂ්ට තාපධාරිතාවය ජලයේ විශිෂ්ට තාපධාරිතාවය හරි කෙල්විනයට මෙහෙම කෙල්විනයට කේරින කිලෝග්‍රෑමයට කේජී ඍණ ජූල් 4200යි. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. හරි ඕක තමයි ජලයේ විශිෂ්ට තාපධාරිතාවය. මේ ජලයේ විශිෂ්ට තාපධාරිතාවය මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවයට සමානයි කියලා අරගෙන ඔන්න C හොයා ගන්නවා. හරි ක්ලියර් පාලින් ලියන්න. මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවය සොයා ගැනීමට මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවය සොයා ගැනීමට මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවය සොයා ගැනීමට සර් I can මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවය සොයා ගැනීමට මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවය සොයා ගැනීමට මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවය සොයා ගැනීමට ජලයේ විශිෂ්ට තාපධාරිතාවය ජලයේ විශිෂ්ට තාපධාරිතාවය මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවයට
මිශ්‍රණයේ විශිෂ්ටතාවදායකතාවයට සමානයේ උපකල්පනය කරයි. සමානයයි උපකල්පනය කරයි. සමානයයි උපකල්පනය කරයි. ඒ අනුව මේක ලියා ගන්න. මම මෙච්චර විස්තර දෙන්නේ ඔයාලට පැටලෙන හින්දා නෝට් එක පාඩම් කරද්දී උඩ පැහැදිලිව තියෙන්න ඕනේ හින්දා නැත්නම් ගණන් කරද්දී මෙච්චර ලියන්න ඕනේ නෑ. ඒ අනුව ජලයේ විශිෂ්ටතාවය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. මිශ්‍රණයේ විශිෂ්ටතාවය ජලයේ විශිෂ්ටතාවයට සමාන කරපු නිසා මිශ්‍රණ විශිෂ්ටතාවය කීයද? කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. දැන් ඒකට මෙයක් හරි. ක්ලියර්? දැන් මේ පරීක්ෂණයේදී අපි උපකල්පන දෙකක් කරා. ජලයේ විශිෂ්ටතාවය මිශ්‍ර විශිෂ්ටතාවයට සමානයි කියලා ගත්තා. ජලයේ ඝනත්වය මිශ්‍රණයේ ඝනත්වයට සමානයි කියලා ගත්තා. තව උපකල්පනයක් අපි කරන කාපොඩ්ඩකින් බලමු. මේ පරීක්ෂණයේදී මේ ගණනයේදී උපකල්පන තුනක් අපි භාවිත කරනවා. හරිද? හරිද? නෑ සර්. හරි ලියගන්න. ඔව්. ඉතින් මේ අර කෙල්ලිනේට කිලෝග්‍රෑමයට ජූල් කියන එක පිටිපස්සේ ඉඳලා මේක කෙල්ලිනේට කිලෝග්‍රෑමයට ජූල් කියලා තියෙන්නේ. ඔව්. ඒකයි සර් මේ කියන්නේ 4200 ළඟින් පටන් ගන්නතෝ කේ අකුර පිටිපස්සේ ඉඳලා පටන් ගන්න. මෙහෙමනේ. දැන් මේකේ අපි උදා හදන්නේ ඒකක හදා ගන්නකොට දැන් මේ සමීකරණ එකක හදාගන්නේ. මෙහෙමනේ. මේක ඩෙලිවරි දෙන්න කියන්නේ. මේක ඩෙලිවරි දෙන්න කියන්නේ. ඔව් සර්. හරි. හැමෝම ඉවරද? ඉවර නැත්නම් එක පොරොට කියන්න එපා ඔය කියලා. හැමෝම ඉවර නම් කියන්නේ. හරි නේද? හරි සර්. හරි. මේ බලන්න. දැන් අහපු ප්‍රශ්නේ ඇයි මේ කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් එක පිටිපස්ස මෙහෙම ඉන්නේ කියලා අහන්නේ. ඒක මෙහෙමයි කරන්නේ. මකන්නා. හරි. දැන් මේ සමීකරණේ මේ බලන්න q සමානයි mc θ. අපි විශිෂ්ටතාවදායකතාවයේ ඒකකෙම ලිව්වේ නේද? විශිෂ්ටතාවදායකතාවයේ ඒකකේනේ අපි ඔහොම ලිව්වේ කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් කියලා ලිව්වේ මේකනේ. එහෙනම් ඒක ඉන්නේ මෙහෙමයි මෙයාව උක්ත කරන්න ඕන. මුලින්ම මෙයාව උක්ත කරන්න ඕන. හරි? එතකොට මේ c උක්ත කරාම ගණන දාන්න නෙවෙයි. c උක්ත කරාම එන්නේ මේ බලන්න q මෙහෙම උඩින් තියෙනවා. m θ යට වෙනවා නේද? තේරුණාද?
තේරෙනවද? ඒ කියන්නේ මේ විශිෂ්ටාබ්දාරිතාවය කියන්නේ උක්ත කරන්න ඕනේ. එතකොට අපි m සහ θ ගේනවනේ මේ සමානකම මෙහා පැත්තට ගේනවනේ. එතකොට ඒක බෙදීමක් වෙනවනේ. එතකොට q බෙදීම m θ තේරුණාද නැද්ද? තේරුණා. තේරුණා. එතකොට q කියන්නේ මොකක්ද? තාප ප්‍රමාණය. මනින්නේ මොනවාගෙන්ද අපි? ජූල්. බෙදීම m මොනවාගෙන්ද මනින්නේ? කිලෝග්‍රෑම්. θ මනින්නේ මොනවාගෙන්ද? කෙල්වින් වලින්. කෙල්වින් වලින් නැත්නම් ප්‍රශ්නයක් නෑ. සෙල්සියස් අංශයකද ප්‍රශ්නයක් නෑ මෙතන. දැන් මේක මේ දෙන්නා මෙයා අරන් යනවා ඉරේ උඩට. මෙතන නොලිවර තියෙන්නේ ධනයේ බලය, නොලිවර තියෙන්නේ ධනයේ බලය. එතකොට ජූල් එහෙම ඉන්නවා. මෙයා ඉරේ උඩට ආවට මොකද වෙන්නේ? කිලෝග්‍රෑමයට විතරවලු. මෙයා ඉරේ උඩට ආවට කෙල්විනයට. ඔන්න විශිෂ්ටාබ්දාරිතාවයේ හැදුවා. තේරුණාද? තේරුණා. හරිද? පැහැදිලිද? හරි. ඔව්. ඕවා දැන් උසස් පෙළ විද්‍යාවන්ට කරන්න ගියාම ඉස්සෙල්ලාම එනවා එහෙම පාඩමක්. මිනුම් සම්බන්ධ පාඩමක්. ඕවා එහෙම හදන්න තියෙනවා. හරි? රයිට්. මේ බලන්න. ඕනලු නෑ. හරි දැන් අපි මේ ප්‍රතික්‍රියාවේදී පිටවෙච්ච තාප ප්‍රමාණය අපිට දැන් හොයන්න පුළුවන්. එයි m දන්නවා, c දන්නවා, θ අපි පරීක්ෂණයෙන් හොයාගන්නවා. දැන් එන මට කියන්නකෝ m කොච්චරද? m සමානයි ග්‍රෑම් c යි. හැබැයි මේකට දාන්නේ ග්‍රෑම් නෙවෙයි මොනවා කියලා දාන්නේ? කිලෝග්‍රෑම්. එහෙනම් 1000න් බෙදනවා. දැන් c කීයද? c කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. θ පරීක්ෂණයේදී සොයාගනි. මේ පරීක්ෂණය කරනකොට θ අපි හොයාගන්නවා. එතකොට හරිනේ m දන්නවා, c දන්නවා, θ පරීක්ෂණයේදී හොයාගන්නවා. දැන් අපිට q හොයන්න පුළුවන්ද බැරිද? q හොයන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක අපි හිතමු ප්‍රතික්‍රියාවට පෙර උෂ්ණත්වය T1 කියලා ප්‍රතික්‍රියාවට පසු උෂ්ණත්වය T2 කියලා අපි හිතමු. එහෙනම් දැන් අපි මේ සමීකරණයට ආදේශ කරමු q සමානයි m කියන්නේ 100 බෙදීම 1000යි කිලෝග්‍රෑම්. θ කියන්නේ කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. θ කියන්නේ T1 වෙන T2. එතකොට මෙන්න මේක තමයි ප්‍රතික්‍රියාවට පෙර උෂ්ණත්වය. මේ තමයි ප්‍රතික්‍රියාව අවසානයේ පත්වන අවසාන උෂ්ණත්වය. මේක දෙකකට මාරු වෙනවා. T2 වෙන T1. හරි? ප්‍රතික්‍රියාවේදී පත්වන අවසාන උෂ්ණත්වයෙන් ප්‍රතික්‍රියාවට පෙර උෂ්ණත්වය අඩු කරාම θ එනවා. මෙන්න මේක ගුණ කරපු හැටි ප්‍රතික්‍රියාවේ පිටවෙච්ච තාප ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ලියා ගන්න මේක. මේක ලියා ගන්න. m කියන්නේ කිලෝග්‍රෑම් මෙච්චරයි, c මෙච්චරයි, θ පරීක්ෂණයේදී සොයාගන්න. එතකොට ප්‍රතික්‍රියාවට T2 ගන්නවා. ප්‍රතික්‍රියාවේදී පත්වන අවසාන උෂ්ණත්වයෙන් අනු කරනවා ප්‍රතික්‍රියාවට පෙර උෂ්ණත්වය. අපි මේ වගේ විභාග ටාප් ගානක් හදමු. තොරවල් පැහැදිලි වෙයි. මොකද්ද මේ වෙන්නේ කියලා. කොහොමද ගානක් එන්නේ කියලා. හරි? මතක තියාගන්න මේ පරීක්ෂණයේදී අපි උපකල්පන දෙකක් කරා. තුන්වෙනි උපකල්පනය තමයි මේ ප්‍රතික්‍රියාවේදී පිටවෙන තාපය අපතේ යනවද නැද්ද? පරිසරයට පිට වෙනවද නැද්ද?
මේ ප්‍රතික්‍රියාවේදී පිටවෙච්ච තාපයෙන් කොටසක් පරිසරයට පිට වෙනවද නැද්ද? භාජනය රත් වෙන්න වැය වෙනවද නැද්ද? පිට වෙනවා. ඒ විතරක් නෙවෙයි භාජන රත් වෙන්නත් වැය වෙනවා. නමුත් මේ පරීක්ෂණය කරනකොට අපි උපකල්පනයක් කරනවා ප්‍රතික්‍රියාවේදී පිට වූ මුළු තාපය මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ දැමීමට පමණක් වැය වුණයි කියලා. ඇත්තටම මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ දාන පමණක් නෙවෙයි වැය වෙන්නේ. පොඩ්ඩක් පරිසරයටත් පිට වෙයි. අර භාජනය රත් වෙන්නත් වැය වෙනවා. නමුත් එහෙම නැහැ කියලා අපි උපකල්පනය කරනවා. හරි? මේ පරීක්ෂණයේදී අපි උපකල්පන තුනක් කරනවා. ජලයේ විශිෂ්ටතාවය මිශ්‍ර නිෂ්ඨාපදාරිතාවයට සමානයි කියලා සලකනවා. ජලයේ ඝනත්වය මිශ්‍රණයේ ඝනත්වයට සමානයි කියලා සලකනවා. ප්‍රතික්‍රියාවේදී පිට වූ තාපය මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ දැමීමට පමණක් වැය වුණයි කියලා උපකල්පනය කරනවා. ඔන්න උපකල්පන තුන. හරිද පුතා වැඩේ? දැන් අපි m දන්නවා, c දන්නවා, θ පරීක්ෂණය හොයා ගන්නවා. ඒ අනුව මේ ප්‍රතික්‍රියාවේදී පිට වූ තාප ප්‍රමාණය අපිට ගණනය කරන්න පුළුවන්. ඉන්නත් පුළුවන්. හරි? එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවක් විදිහට මේ ප්‍රතික්‍රියාවේදී කොච්චර තාපයක් පිට වුණාද කියලා අපිට ජූල් වලින් ගණනය කරන්න පුළුවන්. තේරුණාද පුතා? ඔව් සර්. හරි. මෙඩිකල් ලියාගත්තද? ඔව් සර්. හරි. ලියන්න මෙම පරීක්ෂණයේදී වෙනම ලියන්න. මෙම පරීක්ෂණයේදී සිදු කරන උපකල්පන 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 ලියන්න පළවෙනි එක පළවෙනි එක ජලයේ ඝනත්වය මිශ්‍රණයේ ඝනත්වයට සමාන ලෙස සැලකීම. මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයයි සැලකීම. නැත්නම් සමාන ලෙස සැලකීම. මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයයි සැලකීම. නැත්නම් සමාන ලෙස සැලකීම. ඔන්න පළවෙනි උපකල්පනය. ඒක පිළිවෙලක් නෑ. මම ඔයාලට ඉස්සෙල්ලා මම ක්ලීන් එක පස්සේ කියන්න පුළුවන්. ඒක පිළිවෙලක් නෑ. හරි උපකල්පන තුන මොකද යන්නේ? මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි. දෙවෙනි එක මිශ්‍රණයේ විශිෂ්ට තාපදාරිතාවය ජලයේ විශිෂ්ට තාපදාරිතාවයට සමානයයි සැලකීම. හරි? මිශ්‍රණයේ විශිෂ්ට තාපදාරිතාවය ජලයේ විශිෂ්ට තාපදාරිතාවයට සමානයයි සැලකීම. මිශ්‍රණයේ විශිෂ්ට තාපදාරිතාවය ජලයේ විශිෂ්ට තාපදාරිතාවයට සමානයයි සැලකීම. තුන්වෙනි එක මම කියන දේ වෙන්න කියන්නේ තුන්වෙනි එක වැඩි හරි ටිකයි right එතකොට තමයි පළවෙනි එක මම කිව්වනේ මොකද්ද මම කිව්වේ මිශ්‍රණයේ ඝනත්වයේ ජලයේ ඝනත්වයට සමාන ලෙස
සැලකීම. ඒක හරි. දෙක මිශ්‍රණයේ විශිෂ්ටතාවය ජලයේ විශිෂ්ටතාවයට සමානයයි සැලකීම. තුන්වෙනි එක ප්‍රතික්‍රියාවේදී පිට වූ තාපය තාප ප්‍රමාණය. තුන්වෙනි ප්‍රතික්‍රියාවේදී පිට වූ තාප ප්‍රමාණය. මිශ්‍රණයේ උෂ්ණත්වය ප්‍රතික්‍රියාවේදී පිට වූ තාප ප්‍රමාණය මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ නැංවීමට පමණක් දායක වූ බව. මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ නැංවීමට පමණක් දායක වූ බව. මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ නැංවීමට පමණක් දායක වූ බව. හරිනේ. උපකල්පන තුනයි. ජලයේ මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි. මිශ්‍රණයේ විශිෂ්ටතාවය ජලයේ විශිෂ්ටතාවයට සමානයි. ප්‍රතික්‍රියාවේදී පිට වූ තාපය මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ නංවන පමණක් දායක වුණා කියන එක තුන්වෙනි උපකල්පනය. හරි. ඇත්තටම දරුවනේ මේ ප්‍රතික්‍රියාවේදී පිටවෙච්ච තාපයෙන් කොටසක් පරිසරයට පිට වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ වගේ මේ ප්‍රතික්‍රියාවේදී පිට වූ තාපයෙන් කොටසක් අර වාදනයේ උරා ගන්නවා. පැහැදිලිද? අන්නේ පරිසරයට පිටවෙච්ච තාප ප්‍රමාණයයි වාදනයේ උරා ගන්නා තාප ප්‍රමාණයයි අපිට ගණනය කරගන්න බෑ. අන්න ඒක තමයි මේ පරීක්ෂණයේ තියෙන ප්‍රධානම දෝෂය. හරි? ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේදී පිට වූ තාපය මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ නංවන පමණක් නෙවෙයි දායක වෙන්නේ. අර වාදනයේ රත් වෙන්නත් කොටසක් වැය වෙනවා. පරිසරයට කොටසක් පිට වෙනවා. අන්න ඒ පිටවෙච්ච තාපයයි අර වාදනයේ උරා ගන්න තාපයයි අපිට ගණනය කරගන්න බෑ. ඒක මේ පරීක්ෂණයේ තියෙන ප්‍රධාන දෝෂයක්. ලියන්න පහලින් මෙම පරීක්ෂණයේ දෝෂය. ලියන්න බඳුනට අවශෝෂණය වූ තාප ප්‍රමාණයත් පරිසරයට පිට වූ තාප ප්‍රමාණයත් ගණනය කිරීමට ඇතුළත් නොවීම මෙම පරීක්ෂණයේ දෝෂය මෙම ගණනය කිරීමේ දෝෂයකි. මෙම ගණනයේදී දෝෂයකි. නැත්නම් පරීක්ෂණයේ දෝෂයක්. මෙම ගණනයේදී තමයි පරීක්ෂණයේදී දෝෂයකි.
ඔන්නෝක තමයි මේ පරීක්ෂණයේ තියෙන දෝෂය. කියන්න පුළුවන්. අවුදා ආය කියන්නවද? කියන්නකො සර්. බඳුනට අවශෝෂණීය වූ තාප ප්‍රමාණයක් බඳුනට අවශෝෂණීය වූ තාප ප්‍රමාණයක් පරිසරයට පිට වූ තාප ප්‍රමාණයක් බඳුනට අවශෝෂණීය වූ තාප ප්‍රමාණයක් පරිසරයට පිට වූ තාප ප්‍රමාණයක් ගණනය කිරීමට ඇතුළත් නොවීම මෙහි දෝෂයකි. ගණනය කිරීමට ඇතුළත් නොවීම මෙහි දෝෂයකි. හරි හරි නේද? මේ පරීක්ෂණයේ ඔන්න එක දෝෂයක්. තව දෝෂයක් මේකේ තියෙනවා. හැබැයි ඒ දෝෂයත් මේකත් එක්කම යන දෝෂයක්. ඒ තමයි අපි ගන්නවා ප්‍රතික්‍රියාවේදී පිට වූ තාපය මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ දැමීමට පමණක් වැය වුණයි කියලා අපි ගන්නවා. ඇත්තට මේකේ තියෙන ඔය පළවෙනි දෝෂය අතර මේක තියෙනවා. හරි? සමහර අවස්ථාවල අර පළවෙනි ක්‍රමයටත් දීලා තියෙන දෝෂය, දෙවෙනි ක්‍රමයටත් අහලා තියෙන දෙවෙනි දෝෂය. ඒ දෙකම ලියා ගන්න ඕනේ. ඒ ප්‍රතික්‍රියාවේදී පිට වූ තාපය මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ දැමීමට පමණක් වැය වුණයි කියලා උපකල්පනය කරානේ. ඒක මේකේ දෝෂයක්. ඒක ආයෙ ලියන්න ඕනේ නැහැ. අර පළවෙනි දෝෂය ඇතුළෙම ඒක තියෙනවා. හරි? අපි පොඩි ගානක් හදමු. ගාන හදන්න ඉස්සෙල්ලා මම ඔබෙන් අහනවා මේ කතා කරපු ගණනය කිරීම මේ ප්‍රැක්ටිකල් එක තේරුණා නම් තේරුණායි කියන්න, නොතේරුණා නම් ඒ නොතේරුණ දන ආපහු අහන්න. ආයෙත් අහන්න. පොඩි පාඩමක්, පොඩි ගණනය කිරීමක්. හැබැයි විභාගයේදී ඉතාමත් වැදගත්. සමහර අවුරුද්දවල කෙලිම ප්‍රැක්ටිකල් එකම එනවා. මොකද මේ පරීක්ෂණයෙන් අපිට හොයන්න පුළුවන් ළමයා විද්‍යාගාරෙට ගියාද, උපකරණ පාවිච්චි කරාද, උපකල්පන හඳුනගෙන ඉන්නවද, දෝෂ හඳුනා ගන්න පුළුවන්ද, ගණනය කිරීම පුළුවන්ද, ඒ සියල්ල මෙතනින් මනින්න පුළුවන්. ඒ හින්දා ගොඩක් අවුරුදු වල ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් මේ ගාන ලියන්නකෝ. මේ ගාන ලියන්නකෝ. ලේසි ගානක් මම දෙන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගානක් ලියන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50ක් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50ක් සහ हाइड्रोक्लोरिक अम्ल घन सेंटीमीटर 50ක් सोडियम हाइड्रोक्साइड घन सेंटीमीटर 50ක් සහ हाइड्रोक्लोरिक घन सेंटीमीटर 50ක් सेल्सियस अंशක 20 උෂ්ණත්වයේ පවතී. 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 හරි. ද්‍රාවණ දෙක මිශ්‍ර කළ විට පත්වන අවසාන උෂ්ණත්වය දැන් බාහිර කියන අවසාන කියලා තියෙන්න ඕන. පත්වන උෂ්ණත්වය හරියන්නේ නැහැ. පත්වන අවසාන උෂ්ණත්වය सेल्सियस अंशක 30කි. सेल्सियस अंशක 30කි. सेल्सियस अंशක 30කි. प्रतिक्रियावेदी सिदु ताप विपर्यासे गणने करන්න. प्रतिक्रियावेदी सिदु ताप विपर्यासे गणने करන්න. प्रतिक्रियावेदी सिदु ताप विपर्यासे गणने करන්න.
හතර වාගේ දාන්නක් දාලා අර උපකල්පනයම පුතා ලියන්න ඕනේ විභාගයේ උපකල්පනයම ලියන්න එනවා මේ ගාණ විතරක් හදන්නක් ගන්න උපකල්පනයම ලියන්න යන්න ඕනේ ගාණ විතරක් හදන්න ගාණ විතරක් හදන්න ගාණ විතරක් හදන්න කමක් නැහැ හරි තොර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තා ඝන සෙන්ටිමීටර 50ක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ගත්තා ඝන සෙන්ටිමීටර 50ක් නේ මේ දෙන්න මිශ්‍ර කරා මෙන්න මිශ්‍රණය ආරම්භ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි මිශ්‍ර කරලා පස්සේ අවසානයේ පත් වුණා සෙල්සියස් අංශක 30 දක්වා මෙන්න මේ ටික තියෙන්නේ හදුවද ගන්න හදුවනේ හොඳයි මම ගාන හදන්න දෙන්නම් ආස හරි එතකොට ප්‍රතික්‍රියාවේදී පිට වූ තාප ප්‍රමාණය හොයන්න නම් Q සමානයි m c θ සමීකරණේ පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ Q තමයි හොයන්න ඕනේ එහෙනම් මුලින්ම m හොයා ගන්න ඕන c හොයා ගන්න ඕන θ අපිට ගන්නවා උෂ්ණත්ව වෙනස එහෙනම් මම කියන්නේ m කියන්නේ අපිට උපකල්පනයක් ගේනවා මොකද උපකල්පනය ජලයේ ඝන ඔව් මිශ්‍රණයේ ඝනත්වයේ ජලයේ ඝනත්වයට සමානයි එතකොට මිශ්‍රණයේ පරිමාව කීයද මෙතන 50යි මෙතන 50යි 1 සෙන්ටිමීටර් 30යි එතකොට ජලයේ ඝනත්වයයි මිශ්‍රණයේ ඝනත්වය සමාන කරයි කියන්නේ ඝන සෙන්ටිමීටර් 100යි කියන්නේ ග්‍රෑම් කීයද ග්‍රෑම් 100යි තේරුම් නැති අය ඉන්න අහන්න ලැජ්ජ වෙන්න එපා ඒ තේරුම් නැත්නම් යන්න එපා ඒ පාඩම ඉස්සරහ හරි මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 50යි හයිඩ්‍රොක්ලෝරික් 50යි එතකොට ඝන සෙන්ටිමීටර් 100යි ඝන සෙන්ටිමීටර් 100යි මිශ්‍රණයේ පරිමාණ අපි උපකල්පනයක් කරනවා මොනවාද මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා. එතකොට ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් එකයි. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් එකයි. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ ග්‍රෑම් එකක්. එහෙනම් මෙතන තියෙන ඝන සෙන්ටිමීටර කීයද 100ක්. 100ක් කියන්නේ ග්‍රෑම් 100ක්. හරිද? එහෙනම් මිශ්‍රණයේ ස්කන්ධේ ග්‍රෑම් 100යි. නමුත් මේ සමීකරණ දාන්නේ කිලෝග්‍රෑම් කරලා ඉඳලා මේක බෙදනවා කීයද 1000 කිලෝග්‍රෑම්. දෙවෙනි කාරණේ විශිෂ්ට තාපධාරිතාවය C. එතනදී උපකල්පනයක් කරනවා. දැන් නම් මම කියන්නේ උපකල්පන ලියන්න ඕනේ නැහැ කියලා. හැබැයි ගාන හදන්නේ උපකල්පන ලියන්න ඕනේ. හරි? මෙතනදී ජලයේ විශිෂ්ට තාපධාරිතාවය මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවයට සමානයි කියලා අපි ගන්නවා. හරි එතකොට ජලයේ විශිෂ්ට තාපධාරිතාවය කීයද කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200
මෙතන කෙල්විනේට වෙනුවට සෙල්සියස් අංශකයට කියන්න පුළුවන්. හරි? C හරි. දැම්මට කියන්නේ තීටා කීයද? सेल्सियस अंश 10 සෙල්සියස් අංශක 10 10යි. තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. ප්‍රතික්‍රියාවට පෙර තිබුණේ 20යි. ප්‍රතික්‍රියාවට පසු තියෙනවා පසු 30යි. එහෙනම් උෂ්ණත්ව වෙනස කියන්නේ අපත්තන අවසාන උෂ්ණත්වයෙන් මිශ්‍රණයේ මුල් උෂ්ණත්වය අඩු කරගන්න. එහෙනම් තීටා කියන්නේ සෙල්සියස් අංශක 30 දින සෙල්සියස් අංශක 20 ඒ කියන්නේ සෙල්සියස් අංශක 10යි. දැන් බලන්න දැන් m හරි c හරි තීටා හරි දැන් අපි ගාන හදමු. හරි? එහෙනම් අපිට එනවා q සමානයි m කියන්නේ 100 බෙදීම 1000යි කිලෝග්‍රෑම් ගුණ කිරීම විශිෂ්ටාවදානතාවයෙන් කෙල්විනේට කිලෝග්‍රෑමෙන් ජූල් 4200යි තීටා සෙල්සියස් 10යි අංශක 10යි. දැන් අපි සුළු කරමු. මේකට මේක කැපිලා යනවා. මේකට මේක a සුළු වෙනවා. මේකට මේක a සුළු වෙනවා. 42 ගුණ කිරීම 1 42යි 42 ගුණ කිරීම 100 උත්තර කීයද? ජූල් 4200 ජූල් 4200 එහෙනම් මේ ප්‍රතික්‍රියාවේදී පිට වුණා ජූල් කීයද? 4200ක්. තේරුණාද නැද්ද? තේරුණා සර්. හරිනේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ පිට වුණා ජූල් 4200ක්. ඒ ජූල් 4200 තාපය නිසා තමයි සෙල්සියස් අංශක 20 ඉඳන් 30 දක්වා උෂ්ණත්වය ඉහළ ගියේ. තව ගාණක් හදන්න වෙයිද නැද්ද? තව ගාණක් හදන්න වෙයිද නැද්ද? ඉක්මනින් කියන වෙලා නෝ. හදන්න සර්. අද උනේ රයිට් ලියන්න. හරි ලියන්න. මේක මොකක්ද? हाँ सर सर हाँ सर රයිට්. ලියන්න ගන්න. මේ වෙද්දී ඔබ සාන්ද්‍ර ගණන් එහෙම හදලා තියෙන්නේ. ඒ හින්දා ගැටලුවක් නැහැ. මට ඒ ගාන දෙන්න පුළුවන් කෙලිම ලියන්න. ඝන ඩෙසිමීටරයට මවුල් එකයි. කොහොමද ලියන්නේ? මෙහෙම ලියන්නේ. ඝන ඩෙසිමීටරයට මවුල් එකක. මතකද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන ඩෙසිමීටරයට මවුල් එකක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණ වලින් ඝන සෙන්ටිමීටර් 100 බැගින් ගෙන ඝන සෙන්ටිමීටර් 100 බැගින් ගෙන තාප පරිවාරක බඳුනක් තුල අර අපි ඉස්සර කතා කරේ රිජිෆෝම් වගේ වාදනයක්. ඒ කියන්නේ තාපය සන්නයනේ ඊටම දුර්වල වාදනයක්. තාප පරිවාරක බඳුනක් තුල මිශ්‍ර කළ විට මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් ඉහළ ගියේය. මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් ඉහළ ගියේය.
පළවෙනි එක පළවෙනි ප්‍රශ්නේ. මේක ප්‍රශ්න කීපයක් දෙනවා එක ප්‍රතික්‍රියාවට අදාළ තුලිත රසායනික සමීකරණය ලියන්න. ප්‍රතික්‍රියාවට අදාළ තුලිත රසායනික සමීකරණය ලියන්න. ප්‍රතික්‍රියාවට අදාළ තුලිත රසායනික සමීකරණය ලියන්න. දෙක ඉහත ප්‍රතික්‍රියාවේදී සිදු තාප විපර්යාසය ගණනය කරන්න. ඉහත ප්‍රතික්‍රියාවේදී සිදු තාප විපර්යාසය ගණනය කරන්න. තාප විපර්යාසය ගණනය කරන්න. හරි, තාප විපර්යාසය ගණනය කරන්න. තව මේකේ කොටස් තියෙනවා ඔය ඇති. උපකල්පනයවත් ලියන්න තියෙනවා. ඒවා බලන්න හරියන්න ඕනේ නැද්ද දන්නවනේ අපි. ගණන දාන්න ඔය දෙක කරන්නකො. ඔය දෙක කරන්න. වාහන කියලා දෙනවා. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයක ග්‍රෑම් එකයි. මේක වරහන් ඇතුලේ දීලා තියෙනවා. ගාන හදන්න. ගාන හදන්න. හරි, හරිද පුතා ඉවරද? ගාන හැදුවද? ගාන හදනවා. හරි. හරි,
ගාන ගොඩක් අය හදලා සංඥාවක් නිකුත් කරනවා. හදලා ඉවරද හැමෝම? ඇල්ලෙපල් ක්ලාස් එකේ නැද්ද අද? ඉන්නවා. අයින්නනේ. හරි. පුතා වණිගස එක පුතා නැද්ද? ඉන්නවා සර්. රයිට්. මොකද අත්තේ? පැහැදිලි? අවුලක් නැහැ. හරි. එල්ලාවල ඉන්නවා සර්. හරි. නිදිමත නැහැ නේද? නෑ සර් අපි ගා ගන්න ගොල් රයිට්. අන්න ඒක තමයි. ඔය එකත් මම වගේ වයසක මිනිස්සුන්ට මෙහෙම නිදි මාරනවා නම් නේද? හරි. එතකොට මේ ටික සම්පූර්ණයි දැන්. අපි ගාන හදමුද? right මේක මේ ගාන අපි හදමු බලන්න. මේකේ තව කොටස් කීපයක් තියෙනවා නේ. ඔබ ගණනයේ දිස්ති කර උපකල්පන දෙකක් ලියන්න. මේව පරීක්ෂණයේ දෝෂය කුමක්ද? කොහොමද තියෙන්නේ? ඒවා ගන්නවනේ ලියන්න නේද? දැන් බලන්න. පළවෙනි එක කියනවා මේ ප්‍රතික්‍රියාවට අදාළ තුලිත රසායනික සමීකරණය ලියන්න කියලා. එතකොට මේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්න දරුවනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මේක අපි ඕන තරම් ලිව්වා 10 පන්තියේදී. එක අවස්ථාවක් නෙවෙයි අවස්ථා ගණනාවක් පුරාවට මේක ලිව්වා. හරි? ලියන්න ඉස්සෙල්ලා මම අහන්නේ මේක මොන වර්ගයේ රසායනික ප්‍රතික්‍රියාවක්ද? සංයෝජනද, වියෝජනද, ඒක විස්ථාපනද, ද්විත්ව විස්ථාපනද? ද්විත්ව විස්ථාපන අන්න හරි. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවක්. එතකොට මම ගොඩක් වෙලා ගන්නේ නැහැ පුතා ගෙලිම ලියනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. මෙන්න මෙහෙම දෙන්නේ. මේක ටිකක්ම තුලිත වෙලා නේද තියෙන්නේ. දැන් මේක තුලිත කරන්න දෙයක් නැහැ තුලිත වෙලා තියෙන්නේ. මේක මෙහෙම ලිව්වද? කියන්නේ මේක මෙහෙම ලිව්වද? බයනේ. බය වෙන්න එපා. මේක මෙහෙම ලිව්වද කියන්නේ. මේක මෙහෙම නෙමෙයි ලිව්වේ. ඔව් තමයි. ඔව් මෙහෙම තමයි ලිව්වේ. ඒ අවුරුද්දේ මේක ලකුණු දුන්නා. මේක 2017 පේපර් එකේ ගානේ හැදුවේ. 2017 පේපර් එකේ ගානේ. හැබැයි දරුවනේ මේක ලියනකොට මතක තියාගන්න තුලිත කිරීම අනිවාර්යෙන් කොහොමද ඔයාලා කරනවනේ. මේකේ භෞතික තත්ත්වයන් දාන්න. මම වර කිව්වා මේ පාඩම සම්බන්ධ ගණන් හදනකොට අනිවාර්යෙන් භෞතික ස්වභාවයන් ලියන්න ඕන. එතකොට මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි අපි ජලයේ දීකරණය හදාගන්නේ. එහෙනම් ජලීය හයිඩ්‍රොක්ලෝරික් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ජලය ලික්විඩ් ද්‍රවයක්. හැබැයි භෞතික තත්ත්වයන් නොසලකා ලකුණු දුන්නා. එහෙනම් ඔයාලට ලකුණු දාගන්න පුළුවන්. විභාගයේදී මේකට ලකුණු දෙකක් ප්‍රදානය කරා. ලකුණු දෙකක්. බලන්න ඒ ලකුණු දෙක ඔබ ගත්තද කියලා. හරි ලකුණු දෙකක් ප්‍රදානය කරා. ඊළඟට දෙවෙනි එකේ කිව්වේ මේකේ රසායනික ගණනය කරන්න ඕනේ නෙමෙයි. තාප ප්‍රමාණය ගණනය කරන්න. එතකොට සමීකරණය තමයි Q සමානයි mc θ. එතකොට බලන්න
මේකේ මුළු මිශ්‍රණයේ පරිමාව කීයද? පරිමාව. පරිමාව කීයද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා 100ක්. හයිඩ්‍රොක්ලෝරික් දානවා ඝන සෙන්ටිමීටර් 100ක්. එහෙනම් මිශ්‍රණයේ මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් කීයද? 200. හරි? ඒ ඝන දෙසිමීටරයේ මවුල එක බැගින් සාන්ද්‍රණයේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 100කුයි HCl 100කුයි දානවා. මිශ්‍රණයේ පරිමාව 100යි. අපි උපකල්පනයක් කරනවා ජලයේ ඝනත්වය මිශ්‍රණයේ ඝනත්වයට සමානයි කියලා. එහෙම උපකල්පනය කරා මට කියන්න මිශ්‍රණයේ ස්කන්ධය කීයද? ග්‍රෑම් 200. ඒක තේරුණාද? ඝන සෙන්ටිමීටරයක ග්‍රෑම් 1යි කියන්නේ ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1යි. එහෙනම් ඝන සෙන්ටිමීටර 200ක් කියන්නේ ග්‍රෑම් 200යි. මේක 10න් බෙදන්න ඕන කිලෝග්‍රෑම් කරන්න. ඔන්න එතකොට m හරි. c කියන්නේ එතන උපකල්පනයක් කරනවා ජලයේ විශිෂ්ටතාවය මිශ්‍ර විශිෂ්ටතාවයට සමානයි කියලා. එතකොට c කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. තීටා කෙලින්ම දීලා තියෙනවා උෂ්ණත්ව වෙනස. සෙල්සියස් අංශක 5යි. එහෙනම් දැන් බලන්න m හරි c හරි තීටා හරි. දැන් අපි සමීකරණයට ආදේශ කරමු. m 200 බෙදීම 10යි. 10න් බෙදන්නේ කිලෝග්‍රෑම් කරන්න. c කියන්නේ කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 5යි. හරි? මේක සුළු කරන්න. මේකට මේක සුළු වෙනවනේ. මේකට මේක සුළු වෙනවනේ. මේකට මේක සුළු වෙනවනේ. එතකොට කීයක් එනවද? 4200 නේ දෙන්නේ. නේද? ඔව්. මොනවද 4200? ජූල් 4200යි. හරි? මෙන්න මෙහෙමයි ලකුණු හම්බුනේ. මේකට ලකුණු 1යි. මේකේ ඒකකක් එක ආදේශ කරලා තියෙනවා නම් ලකුණු 1යි. බලන්න ලකුණු දෙන්න හැටි. සර් ඝන ඩෙසිමීටරයේ මවුල එක මේකට අදාළ වෙන්නේ නැද්ද මේ ගානට? සර් ගානේ දීලා තියෙන ඝන ඩෙසිමීටරයේ මවුල එකයි කියලා. මේකද? ඔව් සර්. නෑ මේක මෙතන දාලා දෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් අහලා තිබ්බා පස්සේ. ඒක අදාළ වෙන්නේ නෑ මෙතන. හරි? එතකොට මේ අවසාන උත්තරේට ලකුණු 1යි. ලකුණු 3යි. ඒතර මේකේ 1යි 2යි 3යි 5 ලකුණු 5යි. ඊට පස්සේ අර උපකල්පන ඇහුවා, දෝෂ ඇහුවා. අර ඝන ඩෙසිමීටර මවුලෙන් ගාණක් හැදුවා. හරි? ඔය 2017 ගාන. තේරුණාද නැද්ද? ගාණක් හදාගන්න පුළුවන්ද දැන්? මේ වගේ ගාණක්. මේ වගේ පොඩි ගාණක් හදාගන්න පුළුවන්ද බැරිද ඉක්මනින් කියන්න මම ඒක කොහොමද යන්න ඕන? පුළුවන් සර්. හරි. එහෙනම් මෙන්න මෙතන රසායනික ප්‍රතික්‍රියාවක තාප විපර්යාස කියන පාඩම ඉවර වෙනවා. රසායනික ප්‍රතික්‍රියාවක තාප විපර්යාස කියන පාඩම මම සමාප්ත කරනවා. එහෙනම් ඊළඟ පාඩම. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි කොපර් මේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් විතරද සර් මේ පරීක්ෂණයට ගන්න පුළුවන් නේ? නෑ තවත් ඒවා ගන්න පුළුවන්. හරි. අපි ඉස්කෝලේ විද්‍යාගාරයේ කරන්නේ මේ ප්‍රැක්ටිකලි විතරයි. ඉස්කෝලේ විද්‍යාගාරයේ කරන්නේ මේ ප්‍රැක්ටිකලි විතරයි. හරි වෙනවත් ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නෑ. ඒ ගත්තත් මේ වගේම තමයි කරන්නේ. නමුත් විද්‍යාගාරයේ පරීක්ෂණයක් හේතු කරන්නේ මෙච්චරයි. ඉතින් එතනදී වෙනේවත් ගන්න පුළුවන්. ඕනම මෙතන
වෙනත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනකොට වෙන ප්‍රශ්නයකුයි වෙන අම්ලෙකු ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි මෙතෙක් විභාගේ කවදාවත් ඒ දීලා තියෙන ප්‍රැක්ටිකල් එක අර වෙනේම අහලා නැහැ. මම හදුව දෙකම විභාග කරන දෙයක් ඇතුලේ. හරි? එහෙම ඇහුවා කියලාට ගැටලුකුත් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ අර උපකල්පන පාවිච්චි කරන්න. හරි? ඒක කරගෙන යන්න තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. පැහැදිලි නේද? හරි? ඉස්කෝලේ කරන්න යන ප්‍රැක්ටිකල් විතරක් ඉඳලා ඒක තමයි විභාගෙට ගොඩක් විට අහලා තියෙන්නේ. හරිනේ? රයිට්. ලියන්න පුතා ඊළඟ පාඩම අලුත් පාඩමක්. අම්ල භස්ම හා ලවණ. අම්ල භස්ම හා ලවණ. අම්ල භස්ම හා ලවණ. අම්ල භස්ම හා ලවණ. මහණන් අම්ල භස්ම හා ලවණ. මේ පාඩේ නම් ගණන් හදන්න බුත් නැහැ. මේ පාඩේ කිසිම ගණනක් හදන්න නැහැ. හරි? අම්ල භස්ම හා ලවණ. අම්ල භස්ම හා ලවණ. හරි? මේක ලේසි පාඩමක්. හරි? ලේසි පාඩමක්. ඉතින් ප්‍රශ්නත් බොහෝ විට අහනවා. හරි? සාමාන්‍යයෙන් දරුවනේ මේ ඉදිරියදා ජීවිතයේදී අපි කටයුතු කරනකොට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ඉදිරියදා ජීවිතයේදී අපි යම් කාර්යයක් කරද්දී භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තියෙනවනේ. ඒ රසායනික ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් බෙදෙනවා වර්ග තුනකට. එකක් තමයි අම්ල, අනෙක තමයි භස්ම, අනෙක තමයි ලවණ. එතකොට මේ පාඩමේදී අපි කතා කරන්න යන්නේ අම්ලයක් කියන්නේ මොකක්ද? අම්ලයක භෞතික ගුණ මොනවද? රසායනික ගුණ මොනවද? මොන වගේ අම්ල අපි පාවිච්චි කරන්නේ? අම්ල භාවිතා වෙන අවස්ථා මොනවද? භස්මයක් කියන්නේ මොකක්ද? භස්ම භාවිතා වෙන අවස්ථා මොනවද? භස්ම වල රසායනික ගුණ මොනවද? ලවණ හැදෙන්නේ කොහොමද? ලවණ භාවිතා කරන අවස්ථා මොනවද? ලවණ වල රසායනික ගුණ මොනවද? ඔන්න ඕවා තමයි මේ පාඩමේ කතා කරන්නේ. ඊට අමතරව අපි අම්ල භස්ම වෙන් කර ගැනීමට භාවිතා කරන දර්ශක කීපයක් කතා කරනවා. අතු ලිට්මස්, දී ලිට්මස්, පිනොක්තලින්, මෙතිලොරේජ්, pH කඩදාසි, ඒ වගේ දර්ශක කීපයකුත් මේ පාඩමේ සාකච්ඡා කරනවා. එතකොට අපි එනම් පටන් ගන්නේ අන්න ඒ වගේ ලේසි පහසු සරල පාඩමක්. මේ පාඩමට ටිකක් සමාන මෙතරම් ගැඹුරින් නැතිව හතේදී ඔබ මේ පාඩම අධ්‍යයනය කරා. මතක ඇති. හරි? අපි ඉස්සෙල්ලා මේක ලියමු මෙන්න මේක. ලියන්න. එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වර්ග එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වර්ග ලියන්න පිළිවෙලට එක අම්ල පළවෙනි එක අම්ල දෙක භස්ම තුන ලවණ ඊළඟ ඉදිරියදා ජීවිතයේ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වර්ග තුනකට බෙදා ගන්නවා අම්ල භස්ම සහ ලවණ කියලා. අම්ල භස්ම සහ ලවණ අපි පිළිවෙලින් කතා කරගෙන යමු. මුලින් මාතෘකාව ලියන්න අම්ල. මුලින් මාතෘකාව ලියන්න අම්ල. මුලින් මාතෘකාව ලියන්න අම්ල.
හරි මේ සතියේ මේ පාඩමක් ඉවර වෙන්න ඕනේ. මේ සතියේ මේ පාඩමක් ඉවර කරන්න ඕනේ. හරි ඕලෙවල් විභාග වෙනස් වෙන දිනයක් තාම සඳහන් කරලා නැහැ නේද? ඕලෙවල් විභාග වෙනසක් ඉදිරිය කියලා හිතන්න අමාරුයි. A level 2020 මේ අවුරුද්දේ A level උයි මේ අවුරුද්දේ ශිෂ්‍යත්වය නම් කල් ගියා. ඔබේ විභාගයක් කල් ගිය බවක් දුන්නේ නැහැ නේ තාම. තාම නැහැ. ඔව්. ඒ හින්දා අපිට ඒක ගැන ඇත්තට බලාපොරොත්තු වෙන්න බෑ. කොහොමද අපි දීලා තියෙන දිනෙට ලෑස්ති වෙගෙන යන්න ඕනේ. හරිනේ? මේ බලන්න. දැන් සාමාන්‍යයෙන් මේ හොඳට අහගන්න. ජලීය ද්‍රාවණයක් කියන්නේ යම් කිසි ද්‍රාව්‍යයක් ජලයේ දිය කරාම ලැබෙන ද්‍රාවණයට අපි කියන ජලීය ද්‍රාවණයක් කියලා. ජලීය ද්‍රාවණයකදී ඒ සංයෝගය අයන වලට වෙන් වෙනවා නම් අයන වලට විඝටනය වෙනවා නම් ඒකට අපි කියනවා අයනීකරණය වෙනවයි කියලා. දැන් මේ බලන්න. දැන් හයිඩ්‍රොක්ලෝරික් කියන රසායනික සංයෝගය හයිඩ්‍රොක්ලෝරික් කියන රසායනික සංයෝගය ජලයේ දිය කරනවා. ඔබ දන්නවා ජලයේ දිය කරාම ලැබෙන්නේ ජලීය ද්‍රාවණයක්. ඒක නිරූපණය කරන්නේ AQ. මම කියලා දෙන්න තියෙන දේ. හයිඩ්‍රොක්ලෝරික් ජලීය ද්‍රාවණයක් ජලයේ දිය කරාම මෙයා කැඩෙනවා ජලීය හයිඩ්‍රජන් ධනායන වලටයි ජලීය ක්ලෝරයිඩ් ඍණායන වලට කැඩෙනවා. දැන් බලන්න හයිඩ්‍රොක්ලෝරික් කියන රසායනික සංයෝගය ජලයේ දිය කරාම හයිඩ්‍රජන් ධනායන වලට හා ක්ලෝරයිඩ් අයන වලට කැඩෙනවා. මෙන්න මේකට කියන්නේ අයනීකරණය. අයන වලට විඝටනය වෙනවා. අපි තව එකක් ගමු. මෙයා ගත්තේ හයිඩ්‍රොක්ලෝරික් HCl. අපි තව රසායනික සංයෝගයක් ගමු H2SO4. මේ සල්ෆියුරික් මේක ජලයේ දිය කරොත් මේ බලන්න H2SO4 ජලයේ දිය කරොත් මේක කැඩෙනවා ජලීය හයිඩ්‍රජන් ධනායන වලටයි ජලීය සල්ෆේට් අයන වලට කැඩෙනවා. ජලීය හයිඩ්‍රජන් ධනායන වලටයි ජලීය සල්ෆේට් අයන වලට කැඩෙනවා. මෙතන තුලින් කරන්න ඕනේ ඉඳන් මෙතන දෙකක් දාන්න ඈ. දෙකක් තියෙනනේ. හරිද? මේ දෙක තුන්වෙනි අවස්ථාව වෙනවා. නයිට්‍රික් හයිඩ්‍රජන් නයිට්‍රේට් ජලයේ දිය කරොත් මෙයා කැඩෙන්නේ මෙන්න මෙහෙම. HNO3 ජලීය මෙයා ජලයේ දිය කරාම කැඩෙනවා ජලීය හයිඩ්‍රජන් ධනායන වලටයි ජලීය නයිට්‍රේට් අයන වලට කැඩෙනවා. දැන් මම අහන ප්‍රශ්න උත්තර දෙන්න. හයිඩ්‍රොක්ලෝරික්, සල්ෆියුරික්, නයිට්‍රික් මේ තුන්දෙනාම ජලයේ දිය කරනවා. හයිඩ්‍රොක්ලෝරික්, සල්ෆියුරික්, නයිට්‍රික් කියන රසායනික සංයෝග තුන් වර්ගයේම ජලයේ දිය කරනවා. ඒ කියන්නේ ජලීය ද්‍රාවණයකදී මෙන්න මෙහෙමයි අයන වලට වෙන්නේ. මම ඔබෙන් අහන්නේ මේ අයන වලට වෙන්වීමේ වෙන වෙනකොට කිසියම් පොදු ගුණයක් පෙන්ලා තියෙන තුන්දෙනාම. කිසියම් පොදු ලක්ෂණයක් පෙන්ලා තියෙනවා. මොකද්ද මේ තුන්දෙනාගේම අයනීකරණයකදී ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙද්දී මේ තුන්දෙනාම පෙන්වපු පොදු ලක්ෂණය මොකක්ද? ජලීය ද්‍රාවණයක්. ඔව් පුතා ඒක තමයි තුන්දෙනාම ජලීය ද්‍රාවණ තමයි. ඒ තුන්දෙනාම ජලීය ද්‍රාවණයකදී අයන වලට කැඩිලා තියෙනවනේ. අයනීකරණය වෙලා තියෙනවනේ. ඒ අයනීකරණය වෙනකොට තුන්දෙනාම එක්තරා තුන්දෙනාගේ පොදු ලක්ෂණයක් තියෙනවා අයනීකරණයේදී. මොකක්ද? ධනායන වලට ඍණායන වලට හයිඩ්‍රජන් ධනායන වලට වෙන්නේ. අන්න හරියි. හයිඩ්‍රොක්ලෝරික් අයනීකරණය වෙද්දී ජලීය ද්‍රාවණයකදී එයා මුදා හැරලා තියෙනවා හයිඩ්‍රජන් ධනායන. සල්ෆියුරික් ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙද්දී එයා මුදා හැරලා තියෙනවා හයිඩ්‍රජන් ධනායන. නයිට්‍රික් ජලීය ද්‍රාවණයකදී එයා මුදා හැරලා තියෙනවා හයිඩ්‍රජන් ධනායන. එහෙනම් මේ තුන්දෙනාගේම තියෙන පොදු ලක්ෂණය තමයි
ජලීය ද්‍රාවණයකදී මේ තුන් දෙනාම හයිඩ්‍රජන් ධන අයන නිදහස් කරලා තියෙනවා අයනීකරණය වෙනකොට. මෙන්න මේ වගේ ජලීය ද්‍රාවණයකදී ජලය දිය කරාම හයිඩ්‍රජන් ධන අයන මුදා හරිමින් අයනීකරණය වෙනවා නම් අන්නේ රසායනික සංයෝග වලට අපි කියනවා අම්ලයක් කියලා. අම්ලයක්. එහෙනම් හයිඩ්‍රොක්ලෝරික් හයිඩ්‍රජන් ධන අයන උදාහරණ තියෙනවා අයනීකරණයකදී අම්ලයක්. සල්ෆියුරික් ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන උදාහරණ තියෙනවා අම්ලයක්. නයිට්‍රික් ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන උදාහරණ තියෙනවා අම්ලයක්. මීට වඩා වෙනස් ආකාර කිහිපයකට ඒ ලෙවල් වලදී අම්ල භස්ම හඳුනා ගන්න තියෙනවා. නමුත් ඕලෙල් මට්ටමේදී මෙච්චරයි තියෙන්නේ. හරි? ඒ කියන්නේ ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන අයන මුදා හරින සියලුම සතර සංඝ අපි කියනවා අම්ල කියලා. අම්ල. හරි? ලියන්න පුතා මෙන්න මෙහෙම. ලියන්න පහළ මෙහෙම. hydrochloric HCl hydrochloric sulfuric H2SO4 sulfuric nitric HNO3 nitric යන රසායනික සංයෝග hydrochloric sulfuric nitric මේවට තමයි HCl H2SO4 HNO3 කියලා එකක් නෑ hydrochloric sulfuric nitric යන රසායනික සංයෝග ජලීය ද්‍රාවණයකදී පහත ආකාරයට අයනීකරණය වේ. hydrochloric sulfuric nitric ජලීය ද්‍රාවණයකදී පහත ආකාරයට අයනීකරණය වේ. කියන අයන වලට කියනවා අයනීකරණය වේ. මේ දුර ලියාගන්න ගන්න. පහත ආකාරයට අයනීකරණය වේ. සාර සංකේතය AQ නේද? ඒක ඉඳලා ජලීය කියන එක. AQ ජලීය. පැහැදිලි නේද? AQ හරි හරිද පුතා? හරි සර්. හරි. එතකොට දැන් අපිට පේනවා මේ තුන්දෙනාම ජලීය ද්‍රාවණයකදී එක්තරා පොදු ලක්ෂණයක් පෙන්වනවා අයනීකරණය වෙන ක්‍රමය. මොනවද? හයිඩ්‍රජන් ධන අයන මුදා හැරලා තියෙනවා. යටි ලියන්න. මෙම රසායනික සංයෝග සියල්ල
අයනීකරණය වීමේදී හයිඩ්‍රජන් ධනායන මුදා හැර තිබේ. අයනීකරණය වීමේදී හයිඩ්‍රජන් ධනායන මුදා හැර තිබේ. අයනවලට වෙනකොට අයනීකරණය වෙනකොට හයිඩ්‍රජන් ධනායන මුදා හැර තිබේ. මෙසේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන සිංහල ලියන්න බා හයිඩ්‍රජන් ධන අයන මෙසේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදාහරින රසායනික සංයෝග මෙසේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධනායන මුදාහරින රසායනික සංයෝග අම්ල ලෙස හැඳින්වේ. හයිඩ්‍රජන් ධනායන මුදාහරින රසායනික සංයෝග අම්ල ලෙස හැඳින්වේ. හරි අම්ල ලෙස හැඳින්වේ. හරි ජලීය ද්‍රාවණයකදී අයන වලට කැඩෙනකොට අයනීකරණය වෙනකොට හයිඩ්‍රජන් ධනායන උදාහරණව නම් ඒවට අපි කියනවා අම්ලයක් කියලා. හරි මේ බලන්න. මෙන්න මේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධනායන උදාහරණයේ ප්‍රබලතාවය මත අම්ල බෙදෙනවා වර්ග දෙකකට. එකක් තමයි ප්‍රබල අම්ල අනිත් එක තමයි දුබල අම්ල. ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධනායන මුදා හැරීමේ ප්‍රබලතාවය පදනම් කරගෙන අම්ල වර්ග දෙකකට බෙදෙනවා ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියලා. හරි යටි ලියන්න. ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධනායන මුදා හැරීමේ ප්‍රබලතාවයේ පදනම් කරගෙන හයිඩ්‍රජන් ධනායන මුදා හැරීමේ ප්‍රබලතාවයේ පදනම් කරගෙන අම්ල වර්ග දෙකකට බෙදේ. එක ප්‍රබල අම්ල දෙක ලියන්න එපා පොඩකින්. එක ප්‍රබල අම්ල. පළවෙනි ප්‍රබල අම්ල මේ බලන්න. දැන් අපි ඉස්සරහට දැක්කා හයිඩ්‍රොක්ලෝරික් HCl ජලීය ද්‍රාවණයකදී සම්පූර්ණයෙන් මේ හයිඩ්‍රොක්ලෝරික් කියන රසායනික සංයෝගයේ අණු ජලීය ද්‍රාවණයකදී සම්පූර්ණයෙන්ම හයිඩ්‍රජන් ධන අයන වලට හා ක්ලෝරයිඩ් අයන වලට කැඩෙනවා, විඝටනය වෙනවා, අයනීකරණය වෙනවා. මෙන්න මේ විදිහට යම්කිසි අම්ලයක් සම්පූර්ණයෙන්ම පූර්ණ වශයෙන්ම හයිඩ්‍රජන් ධනායන වලට හා මේ වගේ විනායන වලට කැඩෙනවා නම් භාගයට නෙමෙයි භාගිකව නෙමෙයි පූර්ණ වශයෙන් හයිඩ්‍රජන් ධනායන හා ක්ලෝරයිඩ් අයන වගේ අයන වලට අයනීකරණය වෙනවා නම් විඝටනය වෙනවා නම් ඒ අම්ල වලට අපි කියනවා ප්‍රබල අම්ලයක් කියලා. උදාහරණයක් විදිහට විද්‍යාගාරයේ භාවිතා කරන හයිඩ්‍රොක්ලෝරික් ප්‍රබල අම්ලයක්, සල්ෆියුරික්
ප්‍රබල අම්ලයක්. නයිට්‍රික් ප්‍රබල අම්ලයක්. ඒතර මෙන්න මේවා අපි හඳුනනවා සාමාන්‍යයෙන් බොහෝ වෙන විද්‍යාගාරයේ භාවිත කරන ප්‍රබල අම්ල කියලා. මේවා ජලීය ද්‍රාවණයකදී පූර්ණ වශයෙන් අයන වලට වෙන් වෙනවා. හරි? ලියන්න මුලින්ම මාතෘකාව අංක 1 දාලා ප්‍රබල අම්ල ලියන්න. ජලීය ද්‍රාවණයකදී පූර්ණ අයනීකරණයකට ලක්වී ජලීය ද්‍රාවණයකදී පූර්ණ අයනීකරණයකට ලක්වී හයිඩ්‍රජන් ධනායන මුදාහරින අම්ල පූර්ණ අයනීකරණයකට ලක්වී හයිඩ්‍රජන් ධනායන මුදාහරින අම්ල උදාහරණ අම්ල ප්‍රබල අම්ල ලෙස හැඳින්වේ. හරි. ප්‍රබල අම්ල කියන්නේ ඒකත් සම්පූර්ණයෙන්ම ජලීය ද්‍රාවණයකදී අයන වලට කැඩෙනවා. විඝටනය වෙනවා. ප්‍රබල අම්ල කියලා අපි හඳුන්වනවා. උදාහරණ කියන්න. උදාහරණ හයිඩ්‍රොක්ලෝරික් සල්ෆියුරික් නයිට්‍රික්. එහෙම තමයි අපි කියනවා හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්, හයිඩ්‍රජන් සල්ෆේට්, හයිඩ්‍රජන් නයිට්‍රේට්. මේවා සම්පූර්ණයෙන් අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන උදාහරණ. හරි. Acidic CH3COOH මේක ඇසිටික් අම්ලය. අහලා විනාඩි වලින් තියෙන්නේ ඇසිටික් අම්ලය. ඒ වගේම ඔයාලා අහලා ඇති H2CO3 මේකට කියන්නේ කාබොනික් අම්ලය. අහලා සමහර විට කාබන් ඩයොක්සයිඩ් ජලයේ දී කරා වෙන්නේ කාබොනික් අම්ලය. ඊළඟට ෆොස්ෆෝරික් අම්ලය H3PO4 අහලා මෙන්න මේවත් අම්ල. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අම්ල ජලයේ දිය කරනවා. මේ අම්ල ඇසිටික්, කාබොනික්, ෆොස්ෆෝරික් කියන අම්ල ජලය තුල දිය කරාම පූර්ණ වශයෙන් අයන වලට වෙන් වෙන්නේ නැහැ. අර හයිඩ්‍රොක්ලෝරික්, සල්ෆියුරික්, නයිට්‍රික් වගේ අම්ල වගේ ජලීය ද්‍රාවණයකදී පූර්ණ වශයෙන් අයන වලට අයනීකරණය වෙන්නේ නැහැ. භාගිකව තමයි මේවා කැඩිලා හයිඩ්‍රජන් ධනයන උදාහරණය. අන්න ඒ නිසා මේවා අපි හඳුන්වනවා දුබල අම්ල කියලා. ඒතර ජලීය ද්‍රාවණයකදී භාගිකව විඝටනය වෙලා දැන් හයිඩ්‍රජන් ධනායන උදාහරණව නම් ඒ අම්ල වලට අපි කියනවා දුබල අම්ල. උදාහරණ තමයි ඇසිටික් අම්ලය, කාබොනික් අම්ලය, ෆොස්ෆෝරික් අම්ලය. කියන්න රෝමිලක්කන් දෙක දාලා දුබල අම්ල. ලියන්න ජලීය ද්‍රාවණයකදී භාගිකව කියන්නේ පූර්ණ වශයෙන් නෙමෙයි භාගිකව අයනීකරණය වෙමින්
භාගිකව අයනීකරණය වෙමින් හයිඩ්‍රජන් ධනායන මුදා හරින අම්ල භාගිකව අයනීකරණය වෙමින් හයිඩ්‍රජන් ධනායන මුදා හරින අම්ල හයිඩ්‍රජන් ධන අයන මුදා හරින අම්ල දුබල අම්ල ලෙස හැඳින්වේ. හයිඩ්‍රජන් ධනායන මුදා හරින අම්ල දුබල අම්ල ලෙස හැඳින්වේ. දුබල අම්ල ලෙස හැඳින්වේ. හරි. උදාහරණ කියලා මෙහෙ ලියා ගන්න. ඇසිටික් අම්ලය, කාබොනික් අම්ලය, ෆොස්ෆොරික් අම්ලය. උදාහරණ ඇසිටික් අම්ලය, කාබොනික් අම්ලය, ෆොස්ෆොරික් අම්ලය. ඇසිටික්, කාබොනික්, ෆොස්ෆොරික්. මේවා පූර්ණ වශයෙන් විඝටනය වෙලා හයිඩ්‍රජන් ධන මුදා හරින්නේ. භාගිකව තමයි කැඩෙන්නේ. ජලීය ද්‍රාවකයක. හරි. හරියට දරුවනේ සර් සල්ෆියුරික් අම්ලය මේ සල්ෆියුරික් අම්ලය සල්ෆියුරික් අම්ලයේ සංකේතය පොඩ්ඩක් ලියන්න. එවුනට සල්ෆියුරික් අම්ලයේ සංකේතය පොඩ්ඩක් ලියන්න සර්. सल्फ्यूरिक का दुबला आका H2SO4 सल्फ्यूरिक අර සාමාන්‍ය විවහාරයේ කියන බැටරි ඇසිඩ් කියලා මෙන්න බැටරි ඇසිඩ් කියලා කියනවා අහලා නැද්ද? බැටරි ඇසිඩ් කියලා කියන්නේ සර් නයිට්‍රේට් එක. नाइट्रिक HNO3 नाइट्रिक नाइट्रिक सामान्य विद्यागार වල පාවිච්චි කරන හයිඩ්‍රොක්ලෝරික් නේ විශ්ව විද්‍යාලවල හයිඩ්‍රොක්ලෝරික් පාවිච්චි කරනවා. ගොඩාක් කර්මාන්ත නිෂ්පාදන වල පාවිච්චි කරන සල්ෆියුරික්. හරිනේ? එතකොට අපි අඳුරගත්තා අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධනායන මුදා හරිනවා නම් ඒවා අම්ල. හැබැයි හයිඩ්‍රජන් ධනායන මුදා හරින්නේ ඒ රසායනික සංයෝගයේ පූර්ණ වශයෙන් අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධනායන මුදා හරිනවා නම් ඒවා ප්‍රබල අම්ල. භාගික අයනීකරණය කරනවා නම් කියන්නේ දුබල අම්ල. රයිට්? ඔන්න අපි අම්ල බෙදුවා ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියලා වර්ග දෙකකට. හරි? හොඳයි. අදට ඊටහා අපිට කතා කරන්න තියෙන්නේ අම්ලවල රසායනික ගුණ. ඒක චුට්ටක් වෙලා යනවා. අදට මම හිතන්නේ ඇති කියලා මම හිතනවා. නේද? එහෙනම් අපි අද පන්තියේ අදට පන්තිය නවත්තමු.